LP35117 එකේ පාර්ට්ස් ඇවිල්ලා තිනවා. සාමාන්‍යයෙන් නම් යනවා මාස එකමාරක් දෙකක් වගේත් යනවා. නමුත් මට එක්ස්ප්ලেইন කරගන්න බෑ මේක ආවා. හැබැයි සුමාන දෙකකින් වගේ. ඉතින් එකක් ගන්න බෑ, කෑලි 10ක්ම ගන්න ඕනේ. ප්‍රයිස් එකේ හැටියට කෑලි 10ක් ගත්තට පාඩුවක් නැහැ. එකක් යූස් කරලා අනිත් ඒවා ටික තියාගන්නවා. අවශ්‍යතාවයක් ආවොත් එහෙම පාවිච්චි කරන්න. ඕකේ. එහෙනම් අපි මේක හයි කරගෙන බලමු SMPS එකට. කොහොමද අපේ ඇක්ටිව් රෙක්ටිෆිකේෂන් එක වෙන්නේ කියලා. මේක ඔරිජිනල්ම පාර්ට් එක තමයි ඇවිල්ලා තියෙන්නේ LP35117 චයිනීස් කම්පැනි එකකින්. මේක තමයි data sheet එක. චයිනීස් වලින් ඔක්කොම තියෙන්නේ මේක තියෙන්නේ මේක 8 pin device එකක්. මේක තමයි FET එක. drive කරන FET එක. මේ මොනවාද මගේ දැන් තියෙන SMPS එකේ තියෙන්නේ මේ circuit එකමයි. මේ ඒගොල්ලන්ගේ දාලා තියෙන example circuit එකම තමයි actual circuit එකෙත් implement කරලා තියෙන්නේ. එකම වෙනසක් තියෙන්නේ මෙතන මේ drive එක සහ gate එක හරහා 33 ohms resistor එකක් දාලා තිනවා power supply එකේ. මේකේ එහෙම එකක් පෙන්නලා නැහැ. මේක කෙලින්ම drive එක මේ gate එකට සම්බන්ධ කරලා තියෙන්නේ. ඊළඟට තමයි ඔයගලන්ට පේනවා මේකේ මේ DC resistor එකක් නැහැ. DC මේ mode එකේ නෙමෙයි operate වෙන්නේ. මේ පොඩි non polarized capacitor එක charge වීමෙන් තමයි මේකේ operation එක වෙන්නේ. ඉතින් මේක DC mode එකේ වැඩ කරන්නේ හදලා තියෙන එකක් නෙමෙයි. AC mode එකේ තමයි වැඩ කරන්න හදලා තියෙන්නේ කියලා තමයි මේකේ explanation එක තියෙන්නේ. ඉතින් අපි බලමු මේක high කරලා කොහොමද අපේ power supply එකේ performance වෙනස් වෙන්නේ කියලා. අපි දැන් මේක පාස් ගමු. right අපි ඒක පාස ගත්තා. පොඩ්ඩක් සුද්ධ කරගෙන right connections ටික හොඳයි. අපි බලමු දැන් මොනවද වෙන්නේ කියලා. අපේ SMPS power supply output එකට. ඔයාලට පේනවා මම test points වගේ එකක් පාස් කරගෙන තියෙනවා මෙතන. මේ තමයි gate මේ active rectifier control එකෙන් drive කරන FET එකේ gate එක. එතකොට මේක output දෙක output ground එකයි V+ එකයි 18 volts. ඊට පස්සේ මේක තමයි rectifier එකකින් output වෙනවා secondary AC voltage එක. මේක තමයි capacitors වලින් smooth කරලා DC voltage එකකට දෙන්නේ.
මේකත් මේ පවර් සප්ලයි එකෙන් මොනිටර් කරනවා. AC 18 volts මොනිටර් කරනවා මේ පවර් සප්ලයි මේ charger එකෙන්. ඒක තමයි මේ output එක දීලා තියෙන්නේ. මම ඒකටත් පොඩි ටෙස්ට් පොයින්ට් එකක් පාස් කරගෙන තියෙනවා. අපි ඒකත් ප්‍රෝබ් කරලා බලමු. එතකොට අපේ IC එකත් හරි. අපි දැන් ඔසිලොස්කෝප් එකයි මල්ටිමීටර් එකයි සම්බන්ධ කරගෙන බලමු මොනවද අපේ වෝල්ටේජස් වෙන්නේ කියලා. දැන් මේක high capacity power supply එකක් හින්දා no load condition එකේ එහෙම නැත්නම් light load condition එකේ මේ power supply එක ටෙස්ට් කරලා වැඩක් නැහැ. ඒකින්ද මම crude විදියට ටිකක් ලොකු මේ power එකක් dissipate කරන්න පුළුවන් විදිහේ load එකක් හදාගත්තා. මම ගාව තියෙන resistors ටිකක් මේ parallel pass කරලා හදාගත්තා. මේ අඩුම ගානේ 75 80 watts වත් dissipate කරන්න පුළුවන් විදිහේ power supply එකක්. ඉතින් මේකෙන් මම හිතන්නේ 18 volts වලදී 4-5 amperes වගේ ගන්න පුළුවන්. ඒ කියන්නේ ඒක සෑහෙන ලොකු load එකක්. ඒකින්ද අපි power calculate කරලා බැලුවොත් එම 18 into 5 කියන්නේ පොඩ්ඩක් ඉතින් 100ට අඩුවෙන් විතර ටිකක් ලොකු load එකක් dissipate කරන්න පුළුවන් කියන විදිහේ load එකක් හදාගත්තා. මොකද නිකන් light load condition එකේ හෝ no load condition එකේ මේ power supply එක test කරලා වැඩක් නැහැ. මේ ටිකක් heavy load එකක් දාලා තමයි test කරන්න ඕනේ. ඉතින් මේ power supply මේ load එකෙන් අපිට අවශ්‍ය දේ වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. මම මුකුත් මේ pins එමත් කැපුවේ නැහැ. මොකද මේ resistors පස්සේ ගාලවලා වෙනේකට පාවිච්චි කරන්න පුළුවන් විදිහේ ඉතා తాවකාලික විදිහේ තියෙන resistors එක જાති resistors හදලා parallel කරලා මම හදාගත්ත load එකක්. මම දැක්කම setup කරගෙන තියෙන්නේ. දැන්ට channels 3ක් setup කරලා තිනවා. මේ රෝස පාට channel 3 එකෙන් පෙන්වන්නේ primary FET එකේ gate signal එක. මෙතෙන්ට එන්න ඕනේ pulse input එකක් එන්න ඕනේ gate එක turn off වෙන්න. ඒකේ reference එක තමයි මේ bulk capacitor එකේ negative side එක. එතකොට එතන high voltage තියෙනවා. එතන ටිකක් පරිස්සම් වෙන්න ඕනේ එතන probe කරනකොට. ඊට පස්සේ මෙතන switching transformer එකෙන් පස්සේ යහ පැත්තට යනවා. යහ පැත්තේ මෙතන ඉස්සලා දැන් අර active rectifier control එකේ gate drive එකෙන් drive කරන මේ FET එකේ gate එක තමයි මේ ඉස්සලා මම පාස් ගත්ත test point එක. එතකොට ඒකේ reference එක වෙන්නේ secondary ground එක. DC ground එකම තමයි ඒකේ reference එක වෙන්නේ. ඒ කියන්නේ ground මේ alligator clip එක හාහිවලා තියෙන්නේ මෙන්න මේ ground එකට ඒකේ. ඊට පස්සේ මොනවාද transformer එකෙන් එළියට එන ACO secondary AC voltage එක තමයි මෙතන මේ නිල් පාට channel 2 එකෙන් measure කරන්නේ. ඊට පස්සේ මම output එක මගේ multimeter එකෙන් DC voltage එක multimeter එකෙන් check කරනවා. දැන් මේක තමයි මගේ load එක. තාම load එක connect කරලා නැහැ. අපි බලමු no load condition එකේ ඉඳලා high load condition එක එනකොට pulses කොහොමද වෙනස් වෙන්නේ කියලා. එතකොට හරි දැන් මෙතන power cord එක connect කරගෙන තිනවා wall socket එකට. මෙතන තාම on කරලා නැහැ. අපි oscilloscope එකේ signals ටික බලාගෙන අපි on කරනවා. ඊට පස්සේ අපි එක එක වෙනස්කම් කර බලමු කොහොමද pulses වෙනස් වෙන්නේ කියලා. දැන් අපි ඔක්කොම තුනම සම්බන්ධ කරගෙන තියෙන්නේ. අපි බලමු on කරලා කොහොමද මේක දැන්ට තියෙන්නේ
no load condition එකේ. අපි දැන් no load condition එකේ power on කරාම කොහොමද එන්නේ කියලා බලමු. ඔන්න මම දැන් switch එක on කරනවා power supply එකේ. right. එතකොට ඔයගලන්ට පේනවා primary side gate එකේ primary side FET එකේ gate එකට එනවා signal එකක් මේ pulse input එක. ඒක ඔයගලන්ට පේනවා ඒක හැම වෙලාවෙම එන්නේ නැහැ. pulses ටිකක් එනවා. ඒක මේ ඊට පස්සේ 18 volts achieve වුණාට පස්සේ ඒ pulses ටික ආයෙ නැති වෙලා යනවා. මම දැන් පෙන්නන්නම් DC voltage එක. DC voltage එක 18.25 volts per තියෙනවා. no load condition එකේ. right. දැන් අපි load එකක් දාලා බලමු කොහොමද මේ signal pattern එක වෙනස් වෙන්නේ කියලා. අන්න මම දැන් load එක connect කරනවා. load එක connect කරාම මෙන්න මේ වගේ තමයි signal එක එන්නේ. මම දැන් time base එක වෙනස් කරන්නම්. එතකොට අපි stop කරලා බලමු මොකද මේ load එක හුඟක් රත් වෙනවා. අපි stop කරලා power supply එක off කරලා අපි බලමු මේ signal එක analyze කරමු. right. මම දැන් signal pattern signal එක freeze කරා oscilloscope එකේ. ඊට පස්සේ power supply එක off කරා මොකද load එක හුඟක් රත් වෙනවා. ඒකින්ද ඊට පස්සේ දැන් අපි පොඩ්ඩක් ඇනලයිස් කරමු මේ සිග්නල්ස් ටික. අපි කර්සර් එකක් දැම්මොත් channel 1 එකට දැම්මොත් අපි channel 3 එකට දැම්මොත් gate එකේ channel 3 එකේ peak to peak voltage එක එනවා 16.8 volts. ඒ කියන්නේ channel 1 එකෙන් පෙන්වන්නේ FET එකේ gate එක. FET එකේ gate එකට 16.8 volts වල pulse එකක් දෙනවා. high load condition එකේදී constant pulse එකක්. අර වගේ මේ අතරින් පතර නෙමෙයි එක දිගටම pulse එක දෙනවා. අපි දැන් ඊට පස්සේ බලමු අපි කොහොමද තව ටිකක් load එක වැඩි වුණොත් වැඩි වෙනකොට අඩු වෙනකොට මෙන්න මේ pulse එක කොහොමද වෙනස් වෙන්නේ කියලා බලමු. ඊට පස්සේ අපි දාමු channel 2 එක. ඒ කියන්නේ නිල් පාට channel 2 එකට cursor එක දාමු. ඒක තමයි AC voltage secondary AC voltage එක. මේකේ peak එකට cursor 1 එක තියලා cursor 2 එක අපි ගමු 0 level එකට. right. එතකොට cursor 2 එක තියෙන්නේ 0 level එකේ, cursor 1 එක තියෙන්නේ peak level එකේ, positive peak එකේ. එතකොට එතන 22 volts එනවා secondary output voltage එක. ඒ වගේම ඔයගලන්ට පේනවා ලොකු back EMF එකක් එනවා. ඒක තමයි flyback converters වල characteristic එක තමයි switch එක primary FET එක on වෙනකොට තමයි මේ negative peak එක එන්නේ. ඊට පස්සේ primary FET එක off වුණාට පස්සේ තමයි මේක positive ඇවිල්ලා forward direction එකට conduct කරන්න පටන් ගන්නෙ. මේක තමයි flyback conversion වල characteristic එක. ඊට පස්සේ ඔයගලන්ට පේනවා මෙතන channel 1 එකෙන් පේන්නේ
ඇක්ටිව් රෙක්ටිෆයර් කන්ට්‍රෝල් එකේ ගේට් එකට මේ ඇක්ටිව් රෙක්ටිෆයර් කන්ට්‍රෝල් එකෙන් කන්ට්‍රෝල් කරන ෆෙට් එකේ ගේට් එකට එන වෝල්ටේජ් එක. හරි අපි දැන් බලමු ඩිෆරන්ට් ලෝඩ් කන්ඩිෂන්ස් වලදී වේව් පැටර්න්ස් ටික මාරු වෙන්නේ කොහොමද කියලා. දැන් මේ දැන් තියෙන තත්ත්වයේ පවර් සප්ලයි එක ඔෆ්. එතකොට මම දැන් ලෝඩ්ස් ඔක්කොම ගලවලා පවර් සප්ලයි එක ඔන් කරනවා. එතකොට ඔයගලන්ට පේනවා ඉස්සෙල්ලා තිබ්බා වගේ ඉන්ටර්මිටන්ට් පල්සස් තමයි එන්නේ. පල්සස් එනවා. එතකොට එතකොට අපේ මල්ටිමීටර් එකෙන් පෙන්නනවා 18 volts 18.25 volts පෙන්නනවා. ලෝඩ් මුකුත් නැහැ. එතකොට අපි බැලුවොත් මල්ටිමීටර් එක 18.25 ලෝඩ් එක තාම කනෙක්ට් කරලා නැහැ. අපි ඊට පස්සේ ලෝඩ් එක කනෙක්ට් කරලා ලයිට් ලෝඩ් එකක් කනෙක්ට් කරලා බලමු වෙන්නේ කොහොමද කියලා. මම ලෝඩ් එක සාමාන්‍ය ලෝඩ් එකක් කනෙක්ට් කරනවා. right. එතකොට මේකත් ඇම්පියර් 1.8 ඇම්පියර්ස් වගේ ගන්නවා. ඒක පොඩිම නැහැ මේ ලෝඩ් එක. එතකොටත් පල්සස් වල ෆ්‍රීකවන්සි එක වැඩි වුණා. නමුත් අපේ මම ගිහලා පෙන්නන්නම් මල්ටිමීටර් එක තාම 18.25 වල ඉඳලා 23 වලට යනවා වගේ පොඩි ස්ලයිඩ් ඩ්‍රොප් එකක් තියෙනවා මේ මීඩියම් ලෝඩ් කන්ඩිෂන් එකේ. right. ඊට පස්සේ අපි බලමු පොඩ්ඩක් ගලවලා තියන්න ඕනේ. ලෝඩ් එක හුඟක් රත් වෙනවා. අපි ඊළඟට දාලා බලමු very high load එකක් කොහොමද මේක වෙනස් වෙන්නේ කියලා. මේ දැන් ආයෙසරක් load unloaded condition එකේ තමයි power supply එක තියෙන්නේ. power supply එක load එක පොඩ්ඩක් cool off වෙනකම්. හරි දැන් අපි ඉක්මනට දාලා බලමු unloaded condition. ඊපස්සේ light load condition. ඊපස්සේ අපි ආයෙසරක් high load condition. මේක තමයි high load condition. ඒක ඔයගලන්ට පේනවා pulses තවත් ලඟ වුණා. එතකොට pulse frequency එකත් ලඟ වුණා. දැන් මම high load එක අයින් කරනවා. එතකොට ආයෙසරක් middle load condition එකට එන pulses ටික. ඊට පස්සේ load එක සම්පූර්ණයෙන්ම අයින් කරනවා දැන්. ඒක තමයි unloaded condition එකේ power supply එක operate වෙන විදිය. ඉතින් මේච්චර තමයි මගේ වීඩියෝ එක. repair එකක් කරනවට අමතරව මම පොඩ්ඩක් බැලුවේ power supply එකක් කොහොමද ඇනලයිස් කරලත් බලන්න මොකද්ද වෙන්නේ කියලා. ඉතින් එතකොට ඊළඟ එකකදී අපිට බොහොම ලේසි සාමාන්‍යයට වඩා මොකද්ද වෙනස් වෙන්නේ කියලා එතකොට අඳුන ගන්න ලේසි. ඒක මේ නිකම්ම රිපෙයාර් එක කරලා අත හොද ගන්නවට වඩා පොඩ්ඩක් ඇනලයිස් කරලා බැලීම තමයි මගේ පරමාර්ථය වුණේ. ඉතින් යම් කිසි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා හිතනවා. බොහොම ස්තුතියි වීඩියෝ එක බැලුවට.